ධර්ම සාකච්ඡාව සැමට උතුම් වූ රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදවස් අප සෝදානම් උතුම් වූ නවත් මාස පුරපසළොස්වක පුන් පොහොය දවසේදී සහෝදරත්‍රි නාලිකාව යාල් ටීවී පොහොදා සදහම් සාකච්ඡාව වෙලෙසින් ආරම්භ කරන්නට. ඔබ දන්නවා තථාගත මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් වදහල ඒ උතුම් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මය සත්‍යයේ මෙලව සහ පරලොව යන මේ දෙලව ජීවිතයේ සාර්ථකමත් කර ගැනීම සඳහා ඉවහල් වන බව අප හැමෝම දන්නවා. ඒ ධර්මයේ තියෙන මිහිරියාව ඔබේ හදවතට ළඟා කරගත් දවසට තමයි ඔබට මේ සසරේ ගමනේ තිබෙන මේ භයානකත්වය අවබෝධ කරගෙන මේ සසරෙන් නිදහස් වෙන්න ඕන කියන අරමුණක් ඔබට පහළ වෙන්නේ එවිටයි. හැබැයි තථාගතයන් වහන්සේ කිසිදු අවස්ථාවකදී තථාගත දර්ශනය කියන්නේ ගිහි ජීවිතය ගත කරන එක අකපැයි කියන කරුණු කාරණාවන් දේශනා කරපු දහමක් නොවන නිසා අපි ඔබට ආරාධනය කරනවා අද මේ දහම් කතිකාවත් සමගින් නිරන්තරයෙන් එකතු වන හැටියට. එහෙමනම් අද දවසේ මේ දහම් කතිකාවත සඳහා අපි ආරාධනා කර සිටියා ත්‍රිපිටකාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී පාලි භාෂා ප්‍රවර්ධන ඉංග්‍රීසි ධර්ම අභිධර්ම උසස් ඩිප්ලෝමා ධාරණී පරම පූජනීය පින්වත් අවසරයි පූජ්‍ය අහුංගල්ලේ උත්පලා භික්ෂුණීන් වහන්සේට අපි ආරාධනා කර සිටි අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේ දෙපා නැමද ගෞරව නමස්කාර පූර්වක මේ මොහොතේදී පිළිගනු ලබනවා. අවසරයි පින්වත් මෙහෙණින් වහන්සේ. ඔබ දන්නවා තථාගතයන් වහන්සේගේ මේ දහම තුල තිබෙන්නා වූ ඒ නිරාමිස සැපය අපට කිසිදු දර්ශනයක් තුලින් ළඟා කරගන්න හැකියාවක් නැහැ. ලෝකේ පුරා කොතරම් ආගම් තිබුණත් තථාගතයන් වහන්සේගේ මේ දර්ශනයේ තරම් ජීවිතවලට සමීප කරගන්න පුළුවන් තවත් දෙයක් මේ මෙහි පිට නැත්තරම්. ඒ නිසා අද අපි කතා කරන සූදානම් වෙන්නේ භික්ෂුණීන් වහන්සේ නමක් සමගින් නිසා අපි පසුගිය පොහොය දවසේ කතා කර මේ කාරණාවට සමගාමීව මේ නිර්මල සම්බුද්ධ ශාසනයේ බබලවන්ට කරුණු කාරණා හතරක් එකතු වෙනේ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස. සිව්වණක් පිරිසෙන් භික්ෂුණී කියන මේ කොට්ටාශය තුළින් උන්වහන්සේලාගෙන් සසුන වෙරින් සිදුවන කාර්යභාරයත් අතිමහත්. එනිසා සම්බුද්ධ සසුන ආලෝකමත් කරන්නට මහා මෙහෙවරක් සිදු කරපු වටිනා කියන භික්ෂුණීන් වහන්සේ මහරහත් භික්ෂුණීන් වහන්සේ නමක් හැටියට තමයි අපේ යසෝදරා මහරහත් භික්ෂුණීන් වහන්සේ තෙරණින් වහන්සේ සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ගිහි කාලයේ සේම පැවිදි වූාට පසුවත් උන්වහන්සේගෙන් ලබායි භික්ෂුණීන් වහන්සේගේ ජීවිතය තුළින් චරිතා ප්‍රදානය තුළින් අපගේ ජීවිතවල ලබාගත හැකි දේ බොහෝයි. අපේ මෙහෙණින් වහන්සේ අපි එතනින් අපේ කතිකාව ආරම්භ කරමු. අවසරයි මහා සංඝරත්නයන් අවසරයි පින්වත් ඉන්දික මහත්මයා. අපි එතනින් ආරම්භ කරන්න පළමුව මේ ආදර අන්දරය පටන් ගත්තේ කොතනින්ද කියලා අපි චුට්ටක් සාකච්ඡා කරුවොත් මට හිතෙනවා හොඳයි කියලා. මේ ආදර අන්දරය පටන් ගත්තේ තථාගතයන් වහන්සේ බුදු වෙන්න මහා කල්ප 4යි ලක්ෂයකට කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා. එතකොට මහා කල්ප 4කුත් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර තමයි මේ මහා ආදර අන්දරේ පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සුමේද තාපස අවදීයේදී නියත විවරණ ලබා ගන්න ඒ දීපංකර පාද මූලයේදී තමයි ආදර අන්දරේ පටන් ගත්තේ. එදා සුමේද තාපසයන් වහන්සේ කවුරුත් දන්නවා ඒක ගැන වැඩි විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා අර ගොහරු මඩේ උන්වහන්සේට දුන්නේ ගොහරු මඩ කොටසක් සුමේද මේ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින ඒ රම්‍යවතී නුවර මහා පාර හදන්න කියලා. එතකොට Tamanට ෂඩ අභිඥාලාභීව හිටියේ මේ සුමේද තාපසතුමා. නමුත් ඒ අභිඥාවෙන් අරක හැදුවේ නැහැ. Tamanගේ ශ්‍රමයම වැය කරලා හැදුවත් කොටසක් ටිකක් ඉතුරු වුණා. ඉතුරු වෙලා ඒ ඉතුරු කොටස මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ මඩ නොගෑවේවා රහතන් වහන්සේලාගේ ශ්‍රී පාද පද්මයන් මඩ නොගෑවේවා කියලා අර බිම දිගා වුණා. ඒක කතාව දන්නවනේ කවුරුත් දන්නවා ඒක. එතකොට ඒ දිගා වෙනාට පස්සේ මගේ පිටමතින් වඩින්න කියලා දැඩි අධිෂ්ඨාන ඇති කරගෙන
අන්න ඒ වෙලාවේ දීපංකර තථාගතයන් වහන්සේ එතන ඇවිල්ලා නැවතුණා. නැවතිලා බැලුවා මේ මහා පුරුෂයා කවුද කියලා. එතකොට දැක්කා තවත් කල්ප 4කුත් අසංකීයකින් පස්සේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙන මහා බුද්ධ අංකුරයක් මේ. අන්න නියත විවරණ දුන්නා. එතන සිද්ධ වෙච්ච ගොඩාක් සංසිද්ධීන් තියෙනවා ඉන්දික. නමුත් අපිට කාල වේලාවට අනුව අපි මාතෘකාවට අදාළව විතරක් කතා කරමු. මොකද යශෝදරා උත්තමාවිය ගැන අපි කතා කරන්නේ. ඒ යශෝදරා උත්තමාවියගේ තියෙන සුවිශේෂී කරුණුත් කතා කරන්න ඕනේ. අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ. ගෘහ ජීවිතයට කාන්තාවන් හැටියට එකතු කරගත්ත යුතු කරුණු හුඟක් තියෙනවා කතා කරන්න. අපිට ඉඩහසර ලැබෙන පරිදි අපි කතා කරමු. එතකොට එතන හිටියා සුජාතා කියලා කුමාරිකාවක්. ඒ සුජාතා කුමාරිකාව දැන් අර නියත විවරණ දෙනකොට නියත විවරණ දීලා ඉවරුණාට පස්සේ තථාගතයන් වහන්සේ සමග අනිත් රහතන් වහන්සේලා ලක්ෂයක් අර බෝධිසත්වයන් වහන්සේ පැදකුණු කරලා ගියේ. වැඩි ඉවතට වැඩි අට කතාවේ තියෙනවා මනෝරත පූර්ණේ අංගුත්තර නිකාය අට කතාවේ ඔක තියෙනවා. මගේ භාෂිතයක් නෙමෙයි. ඒක බලන්න. ඒ වැඩියට පස්සේ දැන් අතන ඉන්නවා තව සුජාතා කියලා කුමාරිකාවක් කාන්තාවක් හිටියා. ඇයගේ අතේ තිබුණා මානෙල් මල්මිටි 8ක්. ඒ මානෙල් මල්මිටි 8න් මානෙල් මල්මිටි 5ක් අර දිගා වෙලා ඉන්න මහා පුරුෂයාණන් වහන්සේ වෙනුවෙන් කියලා අර ඇය දීපංකර පාදමූලයේ අර මානෙල් මල්මිටි 5ක් පූජා කරා. පූජා කරලා ඉවර වෙලා ඊට පස්සේ අනිත් තුන ඇය වෙනුවෙන් කියලා දීපංකර පාදමූලයේ පූජා කරලා ඉවර වෙලා ඇය ප්‍රාර්ථනාවක් තබනවා මේ මහා පුරුෂයාට ශක්තියක් වෙන්න බලයක් වෙන්න මේ මහා පුරුෂයාගේ සෙවණැල්ල වගේ බිරිඳක් වෙන්න මට ඒ සංසාරේ ඉඩහසර ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. අන්න එතනදී තමයි ඔය ආදර අන්දරේ පටන් ගත්තේ. එහෙම පටන් ගත්ත ආදර අන්දරෙන් ඉන්දික මහත්මයා අපිට ගන්න දැන් ඉන්දික මහත්මයා අහුව ප්‍රශ්නේ අපේ ජීවිතේට කොහොමද ගලපගන්නේ කියලා. එතකොට ඒ ආදර අන්දරේ ඇත්තටම දැන් ආදරයක් කියන්නේ කෙනෙකුට ආදරය කරනවා නම් අපිත් ආදරය කරනවා. අපිට ආදරය කරනවා නම් අපිත් ආදරය කරනවා. දරුවෝ උනා සලකන්නේ නැත්නම් දෙමව්පියන්ගේ හිතවල ද්වේෂය හටගන්නේ නැද්ද ඉන්දික මහත්තයා? හට ගන්නවා. සමහර වෙලාවට දෙමව්පියන්ගේ හිතවල අර දැඩි ද්වේෂයක් තරහාවක් නැතු වුණත් අනේ මෙහෙම දරුවෝ මම මොකට හැදුවද කියලා වචනේ මම ඕන තරම් අහලා තියෙනවා දෙමව්පියන්ගේ මුවින්. එහෙම කතා කරනවා. නමුත් යශෝදරාව නැත්තම් බිම්බා දේවිය නැත්තම් රාහුල මාතා නැත්තම් බද්ද කච්චායන කුමරිය එයා එදා ඒ පටන් ගත්ත ගමනේ අවසානයේ දක්වා අරහත්ත්වයට පත්වන ආත්ම භාවයේ දක්වා සුමේධ තාපසයන් වහන්සේ ඉඳලා බුද්ධත්වයට පත්වෙන ආත්ම භාවයේ දක්වා එකම එක වරදක්වත් කරලා නැහැ මේ බෝධිසත්වයන් වහන්සේට. හැබැයි වරදක් එක පුංචි වරදක් කරා ඒකත් ප්‍රාර්ථනාවක් අනුව කුස ජාතකයේ කියවලා ඇති මේ ඇත්තෝන තරම් නේද? ඉන්දික මහත්තයත් කියවලා ඇතිනේ කුස ජාතක කියවලා නැතුණත් අහලා ඇතිනේ ආදර අන්දරය ගැන නේද? අන්න ඒ ආත්ම භාවයේදී තමයි පොඩ්ඩක් වෙනස්කමක් වුණේ යශෝදරා කුමරියගේ අතින්. එදා පබාවතී දේවිය වෙලා ඉඳලා ඒ වෙනස්කම වුණත් පිරිනුවන් පාන අවස්ථාවේදී ඒවට හැම එකටම සමාව ගන්නවා. අපි ටිකෙන් ටික අපි මේක පෙළගස්සමු. එතකොට අපිට ගන්න පුළුවන් මගෙන් අහුව ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. වටිනාම ආදර්ශය තමයි අපි එහෙම ආදරයක් කෙනෙකුට පවත්වනවා නම් ඒ ආදරය ආත්මාර්ථකාමී ආදරයක් නොවිය යුතුයමයි. ආත්මාර්ථකාමී අපිට සලකනවා නම් අපි සලකනවා. අපිට මට ආදරේ නම් මම ආදරය කරනවා. බහුතරයක් ආදර අන්දරවල් ওই විදිහට නෙමෙයි දින්දක මහත්තයා මේ දිව යන්නේ. එහෙම නේද දිව යන්නේ. ඉතින් යාට එපා නම් මටත් එපා. ඉතින් අපි සාධාරණව කතා කරොත් එහෙම තමයි බහුතරයක්. අන්න ඒ වගේ නැතුව තමන් දැන් ඇත්තටම කියනවා නම් ඉන්දික මහත්මයා යශෝදරාව ඒ පිටිපස්සෙන් සෙවණැල්ලක් වගේ එදා ඒ විදිහට අවසාන මොහොත දක්වා ආවේ නැත්තම් අපේ
අපේ භාග්‍යතුන් වහන්සේට ඔච්චර ඉක්මනට බුදු වෙන්න බෑ. ශක්තියක් නැහැ. මොකද අනන්ත අප්‍රමාණ කාලවල දන් දුන්න හැටි තමන්ව දන් දීලා තමන් යක්ෂයන්ට දන් දීලා ඒ දන් දීලා මේ බෝසත්යන් වහන්සේ ඉදිරියේ අතපය ගලවගෙන කනවා. ඒත් අර හිතේ නෙමේ තරහාවක් ඇතුනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්නම මේ පින් උපකාර වෙලා වේවා කියලා සත්‍යේතනාවම තමයි අර එකම චේතනාවම තමයි ඒ හිතේ තිබුණේ. එහෙමනම් අපිත් අන්න ආදරයක් කෙනෙකුට කරනවා නම් ඒ කෙනාගේ අභිමාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙන්න. අභිමාර්ථයන් කියවට යහපත් අභිමාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙන්න. ඒ කෙනාට ශක්තියක් ධෛර්යයක් වෙන්නට ඕනේ. Tamanට සැලකුවා හෝ නොසැලකුවා හෝ Tamanට ආදරය කළා හෝ නොකළා හෝ අපි දැනගන්න ඕනේ ඒ කෙනාට ශක්තියක් වෙන්න Tamanගේ ආදරය සෙනෙහස කැපවීම ඒ කෙනා වෙනුවෙන් අන්‍ය අය වෙනුවෙන් යොමු කරන්න අපි අධ්‍යඩි අධිෂ්ඨානයක් ඒ චරිතයෙන් අපිට ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඉන්දක මහත්තයා අපි දැන් අපි ඒ ආදර ආන්දරේ එතනින් පටන් අරගෙන යසෝදරා කුමරිය ඒ ආපු ගමනේදී අප්‍රමාණව අනන්ත අප්‍රමාණව දුක්ඛින්ද කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් ඒ කැපවීම කරා. එක්තරා ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාවේ නම නම් මේ වෙලාවේ මට මතකයට එන්නේ නැහැ. මේ බෝසත්යන් වහන්සේ යසෝදරාව කසාද බැඳලා ගණිකාවක් ළඟට යනවා. ගණිකාවක් ළඟට යන ගිහිල්ලා ඒ ගණිකාව විසින් ගහලා එළියට ඇදලා දාලා ඉන්නවා. දැන් මෙයාගේ ඇඳුනුත් නැතුව. එහෙමලු ඉස්සර මේ ජාතක කතා පොත්වල තියෙන ඇඳුනුත් ගලව ගන්නවා ගණිකාව විසින්. කොහොම හරි මේ බලන්න ඉතින් ඒ අනාචාරයේ දඬුවම් නේද? කොහොම හරි යසෝදරාවට ආරංචි වෙලා එදා යසෝදරාව නෙමෙයි නමින් කොහොම හරි මෙයාට ආරංචි වෙලා මෙයා ගිහිල්ලා බෝසත්යන් වහන්සේව අරගෙන එන්නේ තමන්ගේ දරුවෙකුට වෙච්ච කරදරයක්. දැන් දරුවෙකුට කරදරයක් වුණාම අපි දරුවට ද්වේෂ කරන්නේ නැහනේ. දරුවව ආදරෙන් අඩගහගෙන එනවනේ. අන්න ඒ වගේ තමන්ගේ දරුවෙක් ආදරෙන් අඬගහගෙන එනවා වගේ තමයි ගෙදරට අඬගහගෙන ඇවිල්ලා තියෙන්නේ. කාටද කරන්න පුළුවන් ඔය වගේ? දැන් බලන්න ඉන්දික මහත්මයා දැන් අපිට දැන් අපි හිතමු මේ සාමාන්‍ය ජීවිතයේ මේ ලෝකේ තරුණියක්ව දාලා ගිහිල්ලා දරු ගැබක් එක්කලා ඒ දරුවා ලැබෙන මොහොතේම එයා පිටමං වෙලා ගියා නම් ඒ තරුණියගේ හිතේ මොනතරම් වෛරයක් තරහාවක් ඇති වෙනවද අර ස්වාමි පුරුෂයා ගැන. නමුත් බලන්න දැන් ඕනම කාන්තාවකගේ සිහිනයක් තමයි දරුවා බිහි වුණාට පස්සේ තමන්ගේ ස්වාමියාට දරුවා පෙන්නන එක. තමන්ගේ ස්වාමියාට කියන එක මේ ඔයා වගේමයි. ආදි වශයෙන් ඒ වගේ ආදර කතාවල් කියලා ඒ හිත සනසන එක සනසවා ගන්න එක තමයි ඕනම කාන්තාවකගේ සිහිනය. නමුත් යසෝදරාවට දරුවා ලැබුණාට පස්සේ මොකද වුනේ? යසෝදරාවට දරුවා ලැබුණාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා එයාව දාලා ගිය ආරංචිය තමයි කනේ වැටුනේ. ඒත් බලන්න අවුරුදු 7කට පස්සේ ආපු බුදුරජාණන් වහන්සේ පිළිගන්න තමන්ගේ චූටි පුතාව සරසලා රාහුල කුමාරයව සරසලා ගිහිල් වීදියේ වඩින තථාගතයන් වහන්සේ පෙන්නලා කොහොමද කිව්වේ? යසෝදරා නරසීය ගාථා කිව්වේ. නරසීය ගාථාවල තියෙනවා ගච්ඡති නීලපතේවිය ඡන්தோ තාරගනා පරිවේටි තරූපෝ ශාවක මජ්ජ ගතේ සමනින්දෝ ඒසයිතුය පිතා නරසීයෝ. අන්න බලන්න මේ අහසේ පායන තරු පිරවලාගෙන අහසේ ඉන්න පුන්සඳ වගේ අර ශ්‍රාවකයන් මැද බබලන මහා ශ්‍රාවකයන් වහන්සේ තමයි ඔබගේ පියතුමා කියලා අර ලස්සන උපමාවෙන් ඊට වැඩි දැන් නරසීය ගාථාවල තියෙනනේ ලස්සන තථාගතයන් වහන්සේ ගැන විශාල උපමා රසක් තියෙනනේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණම වර්ණනා කරලා. එතකොට එහෙම වර්ණනා කරලා තමයි ඇය එදා පිළිගත්තේ. ඉතින් අන්න ඒකම අපිට ලොකු ශක්තියක් ධෛර්යයක් වෙනවා අපේ කාන්තාවන්ට. ඒ වගේ වෛර නැති සිතක් හදා ගන්න ඕනේ. ආදරය කරනවා නම් ආදරේ එයාගේ කැපවීම වෙනුවෙන් ඒ ආදරේ ලබන තැනට වෛර නැති සිතක් හදා ගන්නම ඕනේ. සෙනෙහසින් පිළිගන්නම ඕනේ.
මම හිතන්නේ යසෝදරා දේවියතුයි කතා ප්‍රෝති තුලින් අපිට ගත යුතු දේවල් බොහෝයි. මොකද යසෝදරා දේවිය කියන්නේ මම හිතන්නේ ඊ타මත්ම මේ ලෝකයේ කිසිදු ගැහැණියකට කළ නොහැකි අප්‍රමාණ වූ කැපකිරීම කරපු වටිනා කියන උත්තමාවියක්. හැබැයි මේ අපේ මෙහිම හාස දැන් වර්තමානයේ වන විට මේ සමහරක් විට මේ ධර්මයට යම් යම් වූ කරුණු කාරණාවන් සහ ධර්මයට දේශ කරන මිනිසුත් මේ සමාජය තුළ ඉන්නෝනේ. දැන් ඒ නිසා දැන් සමහරක් විට මේ රැඩිකල් අදහස් දරන ආවේගශීලී අදහස් දරන සමහරක් අය විවිධ වූ අවස්ථාවල සඳහන් කළ නැත්නම් ওই මුහුණු පොතේ වගේම සමාධි මාධ්‍ය ජාලාවල බොහෝ විට සඳහන් කළ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්නම් බුද්ධත්වයට පත් වුණත් නැත්නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ දරුවා ලැබුණු මොහොතේම ගෑණි දාලා ගිය චරිතයක් හැටියට මේ සමාජ උළු උප්පල දක්වන. නමුත් මම හිතන්නේ යසෝදරා දේවිය නිරන්තරයෙන්ම තමන්ගේ ස්වාමියා ඒ ගිහිගේ නික්මල ගියත් ඒ දක්වන්නා වූ ගෞරවය පිළිබඳව මම හිතන්නේ මම තවත් කියන්න මම හිතන්නේ යසෝදරා වත තුල විග්‍රහ කරන ආකාරයට ඇය පුදුමාකාර විදිහේ සෙනෙහසක් තියෙනවා. හැබැයි අර අපේ මෙහිණවාසි මතක් කළා වගේ කිසිදු ආකාරයක වෛරයක් නැහැ. නඩු දාන්න ගියේ නැහැ. ඒ වගේම සාප කරේ නැහැ. එතකොට තැන් තැන් වල ගිහිලා මේවා තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ තියෙන අඩුපාඩු විවේචනය කරන්න ගියේ නැහැ. ඒ සියල්ලක් ඉවසා දරා ගනිමින් Taman දරුව පෝෂණය කරමින් මේ මහත් වූ සෙනෙහසින් හිටියා. අද වර්තමාන සමාජයේට අපේ කාන්තා පරපුරට මේ කතා පුවත් වලින් මොන වගේ පණිවිඩයක්ද මේ ඉන්වාස් ලබා දෙන්න පුළුවන්? ඔව් දැන් අපිට දැන් ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. දැන් යසෝදරා දේවීන් වහන්සේ යසෝදරා වත රචනා කරපු කවිය මෙහෙම කියනවා. මේ කොහොමද කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අවුවේ තිබෙන රැස් දහරා අඩු වේවා ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා කියලා යසෝදරා වත ලියපු කවිය. අඥාතයි කවියගේ නම. කොහොම හරි ඒ කවිය එහෙම කියනවා. නමුත් ඉන්දික මහත්තයා කවිය එහෙම කියලා ගොඩාක් ඒ යසෝදරා වතේ තියෙනවා. බලන්න දැන් එතනක් තියෙන සෙනෙහසමයි. ඒ තමන්ව දාලා ගියා කියලා කවදාවත් යසෝදරා කුමරිය වෛරයක් ක්‍රෝධයක් හිතේ තියාගත්තේ නැහැ. අන්න ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ. දැන් එහෙම ආවේගශීලී මත දරන කාන්තාවක්කට උනත් දැන් ආවේගශීලීත්වයෙන් කවදාවත් අපිට සැනසීමක් හිතේ ලබා ගන්න බෑනේ. කවදාවත් ආවේගශීලීත්වයෙන් සැනසීමක් ලබා ගන්න බෑ. තනින් තන ආවේගයෙන් කතා කරලා ගිහිල්ලා ඒකෙන් වෙන්නේ අර උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ වැඩක් තමයි. මොකද දරුවගේ තාත්තා නම් ඒ දරුවගේ තාත්තට නින්දාවක් වෙනවා නම් දරුවටත් ඒක බලපානවා යම් ධර්මකින් හෝ නේද? ඔව් ඒක නිසා එහෙම ආවේගශීලීමත් විය යුතු නැහැ. නමුත් කර්මය කර්මඵලයේ විපාක දෙනවා. දැන් යසෝදරා දේවීන් වහන්සේ දන්නවා යසෝදරා ආත්ම භාවයේදීත් උපදිනකොටම ඒ සහජාත වස්තුන් 7න් එකක්නේ. බෝධිසත්වයන් වහන්සේ ඉපදෙනකොට ඉපදෙන සහජාත වස්තුන් 7ක් තිබ්බා. එකක් තමයි යසෝදරා දේවීන් වහන්සේ, චන්න ඇමතිය, කාළුදාය ඇමතිය, එතකොට බෝධීන් වහන්සේ, ශ්‍රීමා බෝධීන් වහන්සේ ආදී සතර මහා නිදාන ඒ වගේ මේ සහජාත වස්තුන් 7ක්. එතකොට එදා යසෝදරා දේවිය ක්‍රමයෙන් වැඩුණාට පස්සේ දන්නවා මෙයා දැන් අනාවැකි කියලානේ තියෙන්නේ. අනාවැකි කියලා තියෙන නිසා දන්නවා මේ මාව දාලා යනවා කියලා. නමුත් සසරේ පැතුම නිසා බලන්නේ හිත එයා ඒ දාලා යන්නේක බාර ගන්න කැමැත්තෙන් තමයි එදා විවාහ වුනේ සිද්ධාර්ථ කුමාරයා එක්ක. එහෙම දැන් අද ඔය ආවේගශීලී මතදරන කාන්තාවක් එහෙම විවාහ වෙන්නේ නැහැනේ මාව දාලා යනවා කියලා ස්ථිර වශයෙන්ම දන්නවනම් එයා කවදාවත් ඒ විවාහය කරගන්නේ නැහැ. නමුත් එහෙම අහම්බෙන් හරි ගියත් අපි එහෙම ආවේගශීලී විය යුතු නැහැ. මොකද ජාතක කතාවලින් නෙමෙයි බුද්ධ චරිතයේම බුදුරජාණන් වහන්සේගේ බුදු සමයෙන්ම ඕනතරම් උදාහරණ තියෙනවා. ඒ වගේ දාලා ගිය අවස්ථා ඕනතරම්
කුමාරිකාවරු ඒ දාලා ගිය අවස්ථාවලදී එහෙම තනි වෙලා ඊට පස්සේ මේ කසාවත දරාගෙන අභිඥා ලැබලා ඒගොල්ලන් බැලුවා මොකද්ද මේකට හේතුව කියලා. ඉසිදාසගේ චරිතය ආදි වශයෙන් කුණ්ඩලකේසිගේ චරිතය. එතකොට මොකද්ද ඒගොල්ලන් සංසාරේ කරපු මේ අකුසල කර්මයන්. දැන් අපිට ඉන්දික මහත්මයා අභිධර්මයේ පැත්තෙන් ගත්තත් අපි මේ ගත කරන්නේ විපාක අවස්ථාව. අපි සංසාර කරපු ඒ යම් කර්මයක්ද ඒ කරපු හැටියට තමයි අපිට විපාකය ලැබෙන්නේ. දාලා ගියා නම් ඒකත් එයා කරපු සංසාර කර්මයක් තමයි. ඒ කර්මයට අපි මුහුණ දෙනවා ඇරෙන්න. එහෙම ආවේගශීලී විය යුතු නැහැ. එහෙම ආවේගශීලී වුණොත් වෙන්නේ තමන්ගේ දරුවන්ටත් තමන්ටත් ඒක නින්දාවක්මයි. එහෙම ආවේගශීලී වුණොත් අනිවාර්යයෙන්ම ලෝකයා කියන්නේ ලෝකයා අහයි හොඳට රස කර කර ඒ වගේ දේවල් අහන්න ලෝකයා හරි කැමතියිනේ. ඒ රස කර අහුවට පස්සේ ඒවට තවත් ලුණු ඇඹුල් ආරුළු බූරුළු එකතු කරලා තමයි ඊළඟ කෙනාට ඕක කියන්නේ. ඒකෙන් වෙන්නේ අරයාගේ චරිතය තවත් ඝාතනය වෙන. කවුද කාන්තාවගේ චරිතය? මෙයා මෙහෙම දාලා ගිය කෙනෙක්, මෙහෙම දාලා ගිය කෙනෙක් ආදි වශයෙන් ඕකට අර කපුටු පියාපතට වමනි දාලා ගමේ පැතුරුනානේ කපුටු 7 දෙනෙක් වමනි දැම්මා කියලා. ඒ වගේ අරයාගේ චරිතය තව තවත් අවලස්සන වෙනවා. ඒ වගේ ආවේගශීලී වෙන්න ගියොත් ඉවසීමම තමයි උතනදි කරන්න තියෙන්නේ. ඉවසීමෙන් අරයට මෛත්‍රිය කෙරුවොත් මෛත්‍රී භාවනාව තුළින් අනිවාර්යයෙන්ම අරයට සැනසීමක් ලැබෙනවාමයි. අනිවාර්යයෙන්ම සැනසීමක් ලැබෙනවා. ඒකට භද්‍රා කාපිලානිගේ කතාවස්තුව කියවනකොට ඒ පුරාණේ ඒකට හොඳ සාධක අපිට හොයාගන්න පුළුවන්, සාක්ෂි හොයාගන්නට පුළුවන්. ඉතින් අපි ඒක නිසා ඒ වගේ ආවේගශීලී අපේ කාන්තාවට දෙන්න තියෙන පණිවිඩය තමයි එහෙම ආවේගශීලී වෙන්න එපා. අර මං කිව්වා වගේ ආත්මාර්ථකාමී ආදරයක් නෙමෙයි අපි කාට ඕනම කෙනෙකුට අපි උදව්වක් කරලා කෙනෙකුගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඉන්දික මහත්තයා ඒක උදව්වක් වෙන්නේ නැහැ. ඒක ගනුදෙනුවක් වෙනවා නේද? ඒක අර අපේ සමාජමය භාෂාවෙන් කියනවා නම් බිස්නස් එකක් වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. අපි උදව්වක් කරන්න ඕනේ. උදව්වක් බලාපොරොත්තු නැතුව අරයාගේ යහපත වෙනුවෙන් එයාට පිහිටක් වෙනුවෙන්ම. එතකොට මේ වගේ ආදර බැඳුමක් වගේ දෙයක් ඊට වැඩි මට්ටමකට යන්න ඕනේ නේ අනිවාර්යයෙන්ම ඊට වැඩි මට්ටමකට යන්න ඕනේ. ඒක නිසා අපි ඉවසීමෙන් අරයට මෛත්‍රී කරන එකම තමයි කරන්නට තියෙන්නේ. මම හිතන්නේ යසෝදරා වත තුළ කියන කරුණුත් එක්ක නැත්නම් යසෝදරා දේවිය නැත්නම් බිම්බා දේවියගේ මේ තිබෙන්නා වූ මාහගේ ගුණාංගයන් තුලින් වර්තමාන කාන්තා පරපුරට ලබා ගන්න තියෙන දේ බොහෝයි. මොකද අද බොහෝ දුරට වර්තමානයේ වන විට පුද්ගල ඝාතන සිදු වෙන්නේ, ඒ වගේම විවාහ වෙනවාටත් වඩා ඉක්මනින් විවාහය අතහැරීම් සිදු වෙන්නේ. අපි ඒක දික්කසාද කියනකොට මම හිතන්නේ දික්කසාද නියම වචනයෙන් මෙන්නවාද කොටකසාද කියන්නේ විවාහ වෙනවාටත් වඩා ඉක්මනින්ම කසාදයෙන් ඉවත් වෙනවා. එතකොට මම හිතන්නේ බොහෝ දුරට දැන් කාන්තාවක් තුළ තිබෙනා වූ ඉවසීමේ ගුණාංගය මම ප්‍රගුණ කරනවා නම් නැත්නම් සෝදරාවකින් ගත යුතු දේවල් බොහෝයි. අපි අර කියනවා රඹුකන සිද්ධාර්ථ ගෞරවණීය අපේ යතුරුන් මහස නිර්මාණය කරපු ලියපු ගීතයක තියෙන ලෙහෙන කුලේ සිටාගේ මගතුනේ කියන්නේ ලාදලු බෝපත් සෙමින් සැලෙන යසෝදරා දේවියකට. ඒ නිසා මම හිතන්නේ යසෝදරාවක් වෙන්න පුළුවන් නම් අපේ වර්තමාන කාන්තා පරපුරට මම හිතන්නේ අපේ සමාජෙ මීට වඩා ඉතාමත් සුන්දර වෙමින් මහස. මොකද අපේ මොකද හේතුව තමයි ඒ චරිතය තුළ තියෙන පුදුමාකාර ඉවසීමේ ගුණය, නිහතමානී ගුණය, ඒ වගේම ප්‍රතිභක්තිය. දැන් ප්‍රතිභක්තිය කියන එක කිව්වට පස්සේ අපේ වර්තමාන මේ අපේ අය hina වෙනවා. ඒ වෙනවාද මේ තත්ත්වෙට මේ උත්තරීතර වචනේපත් උනේ මොකද? hina වෙන්න කාරණාවක් නෙමෙයි. hina වෙනවා නම් hina වෙන්නේ ඒ වචනේ තියෙන ගම්භීර බව දන්නේ නැති නිසාම තමයි ඔය ප්‍රතිභක්තිය කියනකොට යසෝදරා දේවියගේ ප්‍රතිභක්තිය විදහා දක්වපු එක්තරා සම්බහුලා ජාතකයේ. සම්බහුලා ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ රජ වෙලා යසෝදරා මේ අර සම්බහුලා දේවිය තමයි යසෝදරා දේවිය වෙලා ඉපදුනේ. එයාට කුෂ්ඨ රෝගයක් හැදෙනවා බෝධිසත්වයන් වහන්සේට. කුෂ්ඨ රෝගයක් හැදලා මේගොල්ලන් කැලෑවට යනවා. දැන් කුෂ්ඨය හොඳ කරගන්න ඕන හින්දා දැන්
අර සම්බුලා දේවිය තමයි කොළපොතු ගෙනල්ලා පරවල් ගෙනල්ලා අරව පෝෂණය කරන්නේ. අපිට මතක් වෙනවා වෙස්සන්තර ජාතකයේදීත් මේ මන්ත්‍රී දේවිය තමයි පළවල ගෙනලාගෙන ඇවිල්ලා බෝසත්යන් වහන්සේව පෝෂණය කරන්නේ. අම්මා කෙනෙක් වගේ බලන්න. ඒකයි අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය වගේ. මං කිව්ව එක්තරා ජාතක කතාවකට අර වෙසඟනක් විසින් ගහලා එළියට දාපු අවස්ථාවේදීත් අම්මා කෙනෙක් දරුවෙක් අරගෙන එනවා වගේ තමයි මේ යසෝදරා කුමරිය මේ දේවිය ගෙනාවේ අර ස්වාමි පුරුෂයව. අන්න ඒ වගේ දැන් අර සම්බුලා ජාතකයේදී දේවිය එන්න දවසක් පරක්කු වෙලා පමා වෙලා මේ බෝසත්යන් වහන්සේ බණිනවා වෙනින් කෙනෙක් එක්කලා ඉඳලා තමයි දැන් මේ පරක්කු වෙලා ආවි කියලා ආදි වශයෙන් මෙයාට මේ චෝදනා කරනවා. චෝදනා කරාම අරයා මොකද්ද කරේ? සත්‍යක්‍රියා කරනවා. දැන් සත්‍යක්‍රියා කරන්න පුළුවන් බලයක් තමයි ඔය මේ පතිවෘත්තා ධර්මයේ තියෙන්නේ. ඒ සත්‍යක්‍රියා කරන්න පුළුවන් බලයක්. ඒ සත්‍යක්‍රියා කළා එයා අර මේවා ටික කොහොම අඹරලා අර බෙහෙත් ඖෂධ අඹරලා බෝසත්යන් වහන්සේගේ ඇඟේ ගාලා කියනවා මම මේ විදිහට කරේ නෑ කවදාවත් මගේ හිත අවංකයි මේ ඒ සමගේ පතිවෘත්තා බලයේ සත්‍යයෙන් අදින් පස්සේ මේ රෝගයේ සුවපත් වෙන්න ඕනි කියලා සත්‍යක්‍රියා කරනවා. ඊට පස්සේ ඇත්තම රෝගයේ සුවපත් වෙනවා. පිළිගන්නවා ඒක. අන්න ඒ වගේ බලයක් තියෙන වචනයක් එහෙම අව탁සීරුවට ලක් කළ යුතු නෑ. මොකද අපි හැමෝම දැනගන්නට කාන්තාවන්ට වර්ධිනවා. දැන් තථාගතයන් වහන්සේ උනත් බෝසත්ව අවදීයේදී යසෝදරාවට වෙනස්කම් කියන්නේ දැන් එක්තරා ජාතක කතාවක් තියෙනවා ඉන්දික මහත්තයා. මේ දෙන්න දුප්පත් වෙලා තමයි ඉපදුනේ. මේ ළමයි දෙන්නෙක් ඉන්නවා. දැන් බෝසත්යන් වහන්සේ පැවිදි වෙන්න යන්න ඕනි කියනවා. යසෝදරාව අන්න ඒ ආත්ම භාවයේදී පැවිදි වෙන්න යන්න දෙන්නේ නැහැ බෝසත්යන් වහන්සේට. පැවිදි වෙන්න යන්න දෙන්නේ එපා යන්න මාවයි දරුවෝ දෙන්නමයි දාලා කියලා දැන් නැතුව යසෝදරා දේවිය හොරෙන් ගිහිල්ලා පැවිදි වෙනවා. ඒ ආත්ම භාවයේදී හොරෙන් ගිහිල්ලා පැවිදි වුණාම දැන් දරුවෝ දෙන්න බලාගෙන ඉන්න ඕනේ අර බෝසත්යන් වහන්සේ. ඉඳලා ටික දවසකින් ඒ බෝසත්යන් වහන්සේගේ අම්මයි තාත්තයි ආව නිසා දරුවෝ දෙන්න ඒගොල්ලන්ට බාර දීලා මෙයත් පැවිදි වෙනවා. පැවිදි වුණාම දැන් කැලෑවේ එහෙම මග යනකොට හරි ලස්සනයි මේ ජාතක කතාව. මග යනකොට මේ දෙන්න එකට මුණ ගැහෙනවා. ඉදා තමයි මුණ ගැහුනේ පැවිදි වුණාට පස්සේ. යසෝදරා දේවිය බනින්න ගන්නවා. බනිනවා කියන්නේ දරුවෝ දෙන්න අතරමං කරලා ආව නේද කියලා අහනවා. එතකොට කියනවා නෑ දරුවෝ දෙන්න අතරමං කරලා ආවේ නෑ කියනවා. මෙහෙම දෙමව්පියන්ට බාර දීලා ආවේ කියලා. එතනින් එච්චරයි ඒ දෙන්න වෙන් වෙනවා. අවසාන ආත්ම භාවයේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඉන්දික මහත්තයා ඔන්න ඔය වරදයි පබාවතී දේවීන් වහන්සේගේ පබාවතී දේවීන් වහන්සේ වෙලා ඉපදුන ආත්ම භාවයේදී සිද්ධ වෙච්ච වරදයි වෙනුවෙන් අප්‍රමාණව යසෝදරා දේවීන් වහන්සේ සමාව ගන්නවා. බෝසත් මේ තථාගතයන් වහන්සේගෙන් සමාව ගන්නවා. සමාව අරගෙන යසෝදරා දේවීන් වහන්සේ කියන්නේ යසෝදරා තෙරණින් වහන්සේ කියන්නේ යසෝදරා උත්තමාවී වහන්සේ කියන්නේ මහා අභිඥා ප්‍රාප්ත මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක්. එහෙම මහා අභිඥා ප්‍රාප්ත භික්ෂුණීන් වහන්සේලා එකම එක්කෙනා ඉන්නේ. මුළු බුද්ධ ශාසනයේටම අපි 4 නමයි ඉන්නේ. කවුද? බක්කුල මහරහතන් වහන්සේ, යසෝදරා දේවීන් වහන්සේ, අගසව් දෙනමයි විතරයි. ඉතින් ඒක අපිට හරි ආඩම්බරයක් ඒක. ඉතින් ඒ ආත්ම භාවයේදී සමාව ගන්නවා. අන්න ඒ වගේ නිහතමානී ගුණයක් තියෙන්න ඕනේ අපිට. කාන්තාවන්ට විශේෂයෙන්ම නිහතමානී ගුණයක් තියෙනවනේ. පරාර්ථකාමීව ආදරය දැක්විය යුතුමයි, සෙනෙහස දැක්විය යුතුමයි. පතිවෘත්තා ධර්මය අනිවාර්යයෙන්ම කාන්තාවක් හැටියට රැකිය යුතුමයි. යම් අඩුපාඩු තියෙනවා පවුල් වල යනකොට ආදරය හොයාගෙන යනවා කියලා කියන්න පුළුවන්. ඒ ආදරය හොයාගෙන ගියත් ඒව ඔක්කොම මුලාවක් විතරයි ඉන්දික මහත්තයා. ඒවෙන් ආදරයක් ලැබෙන්නේ යම් ආශාවන් ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් විතරයි ආත්මාර්ථකාමීව ඒ ලැබෙනෝ නම් ලැබෙන්නේ ඒ ආදරේ. ඒක නිසා තමන්ගේ ස්වාමියාට ඊ타ත්ම භක්තිමත්ව ආදරෙන් ඉන්න ඕනි කියන කතාව තමයි අපිට පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ.
හොඳයි ඉතින් අද දවසේ අපි කතා කරන මේ උතුම් නවන් මාස පුන් පොහොය දවසේ කතා කරන මේ කරුණ ඔබේ ජීවිතය තාමත් වැදගත් ඒ කාන්තාවක් වශයෙන් උප්පත්ති ලබාගත් ඔබේ ජීවිතය සාර්ථකමත් කර ගැනීම සඳහා මම හිතන්නේ සම්බුදු සසුන තුළ ඊ타ත්ම කීර්තිමත් වූ කාන්තා චරිතයක් බව නැත්නම් මේ වික්ෂුණී මහන්සි නමක් හැටියට නැත්නම් රාහත් මෙහෙණින් මහන්සි නමක් සලකන යසෝදරා දේවියගේ තුළ තිබෙනා වූ අප්‍රමාණ ගුණාංග පිළිබඳව අපි අද දවසේ මේ කතා බහ කරන සූදානම්. කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව නැවතත් අපි හැම වෙලම නවන් පොහොදා උතුම් දහම් කතිකාවත් සමගින් ධර්ම සාකච්ඡාව විරාමයෙන් අනතුරු නැවතත් අප උභාව එක්වන්නේ නවන් පුන් පොහොදා දහම් කතිකාවත් සමගින් දවසේ අපි කතා කරන්නේ යසෝදරා දේවියගේ චරිතා ප්‍රදානය තුළින් වර්තමාන කාන්තා පරපුරට ගත හැකි ආදර්ශය මොනවාද කියන කරුණු සම්බන්ධව විශේෂයෙන්ම යසෝදරා මහරහතරින් වහන්සේගේ චරිතා ප්‍රදානය ගත්තට පස්සේ වර්තමාන භික්ෂුණීන් වහන්සේලාට බොහෝ කරුණු කාරණාවන් මම හිතන්නේ සසුන්කෙත සංරක්ෂණය කරන්නට සසුන්කෙත ආරක්ෂා කරන්නට මේ චරිත වලින් ගත හැකි දේත් බොහෝයි. ඒ නිසා අද මේ කරුණු කාරණාවත කතා බහ කරන්නේ පරම පූජනීය පින්වත් අවසරයි අහුන්ගල්ලේ උත්පලා භික්ෂුණීන් වහන්සේ සමගින්. ඉතින් නිසා වර්තමානයේ වන විට භික්ෂුණී ශාසනයේ යම් කිසි පුනර්ජීවනයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා හා සමානවම මේ උතුම් ශ්‍රී සද්ධර්මය සමාජගත කරවන්නට නිර්මල සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ යුතුයකම් ඉටු කරන්නට අද භික්ෂුණීන් පරම්පරාව මම හිතන්නේ අති මහත් සේවයක් කරනවා. පුංචි කෙනෙහිලිකම් නැතුවා නොවේ. රාජ්‍ය මට්ටමින් විශේෂයෙන් භික්ෂුණී ශාසනයට ඇතිවන කෙනෙහිලිකම් අනන්ත අප්‍රමාණ සමාජයේ දකින්න තවමත් අපි මතක් කරන්න ඕන. පුළුවන් නම් හැකි ඉක්මනින් මතනේ බුදු සාසන අමාත්‍යාංශය අවධානය යොමු වෙලා අපේ භික්ෂුණීන් වහන්සේලාට තියෙන එකම සම්බන්ධය තමයි එළියට ගියන් පස්සේ මේ භික්ෂුණියක් කියලා පෙන්වන තියෙන ජාතික හැඳුනුම්පත පුළුවන් නම් හැකි ඉක්මනින් බුදු සාසන අමාත්‍යාංශය අවධානය යොමු කරලා අපේ මහතෙරවරුන්ගේ අවධානය යොමු කරලා මේ තාමත් මම හිතන්නේ අපේ මෙහෙණින් වහන්සේලාට තාමත් දෙන්නේ දස්සිල් මෑණියෝ කියලා විදිහට මම හිතන්නේ හැඳුනුම්පත දෙන්නේ. එහනාට මම හිතන්නේ ලොකු පිනක් පුළුවන් නම් භික්ෂුණීන් වහන්සේ කියන නමින්ම නමට අගින් භික්ෂුණීන් වහන්සේ හෝ මෙහෙණින් වහන්සේ කියන මේ නම යොදන්නට ඒ ජාතික හැඳුනුම්පතට ඔබගේ අවධානය යොමු වේවා කියලා අද දවසේත් අපි මේ පුන් පොහොය දවසේ ප්‍රාර්ථනා කරනවා. අපි කතා කරමින් සිටියේ මෙහෙණ වහන්සේ මේ යසෝදරා දේවියගේ නැත්නම් යසෝදරා භික්ෂුණීන් වහන්සේ මහත් තෙරණින් වහන්සේගේ චරිත ප්‍රදානය සම්බන්ධව. අපේ මෙහෙණ වහන්සේ මතක් කළා වගේම කිසිදු දවසකදී යසෝදරාව තමන්ගේ සාමියා කෙරෙහි කේන්තියෙන් තරහවකින් බලවි නැති වටනමක් තිබුණා. මත අපි අවසාන කාලේ ගත්තොත් අවසන් ආත්මභාවයේදී නැත්නම් සම්බුද්ධත්වයේ ලබන්නට ගිහිගෙන් නික්මී යන මොහොතේදී ඒ හැම වෙලාවකේ සියලු දුක් දරාගත්තා. හැබැයි එක්තරා අවස්ථාවකදී තථාගතයන් වහන්සේ මාලිගාවට වැඩම කළ අවස්ථාවේදී යසෝදරාව තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නට එළියට එන්නේ. ඒ අවස්ථාව පිළිබඳව දහම තුළ විවිධ අවස්ථාවල කතා බහ කරනවා. මේ කරුණ කොහොමද අපි මින් වහන්සේ දකින්නේ? ඔව් ඒ අවස්ථාවේදී ඇත්තටම යසෝදරා දේවීන් වහන්සේ හිතුවේ දැන් ඇයට ගොඩක් කෙනෙහිලිකම් වුණානේ. තථාගතයන් මේ බෝසත්යන් වහන්සේගෙන් දරුවා ලැබුණ දවසේම දාලා ගියා. ඉතින් ওই වගේ දේවල්. නමුත් ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙන්ම කැප වෙලා හිටියා. කොටින්ම කියනවා නම් ඉන්දික මහත්තයා දැන් භික්ෂුණී සංඝයා ආරම්භ වෙන්නේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගෙන්. ඒ අෂ්ටගරු ධර්ම උපසම්පදාව තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මෙන් ලබා දීලා. නමුත් ඒ ශාසන සම්ප්‍රදාය තුල නමුත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉස්සෙල්ලාම පැවිදි භාවයට පත් වෙලා ප්‍රෞජා ජීවිතයක් ගත කරේ මාලිගාවේ වුණත් අනගාരിക උනේ නැති වුණත් මාලිගාවේ ඉඳගෙන ප්‍රෞජා ජීවිතයක් ගත කළේ යසෝදරා දේවීන් වහන්සේ. හරියට කොහොමද දැන් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සෙල්ලම පැවිදි වුණේ පස්වග තවුසන් ඉස්සෙල්ලම මේ ශාසනයට ඇතුළුනේ ඒ 5 දෙනා. ඉස්සෙල්ලම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. නමුත් ශාසන ඉතිහාසයේ තියෙනවා අපේ අසිත තාපසතුමාගේ බෑනවන නාලක කුමාරයා තමයි සම්බුදු සසුන වෙනුවෙන් ඉස්සෙල්ලාම පැවිදි වුණේ. පැවිදි භාවයට පත් වුණේ. මොකද අසිත තාපසයා මාලිගාවට ඇවිල්ලා සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයානේ. මාලිගාවට ඇවිල්ලා බලලා ඉවර වෙලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා දැක්කා.
අනිවාර්යෙන් බුදු වෙනවා කියලා දැකලා මෙයාට මෙයාගේ ආයුෂ බැලුවා. ආයුෂ බලනකොට මෙයා ආයුෂ නැහැ පිරිහිලා ආයුෂ කල්රිය කරන කරුණිය කළා ඉපදෙන්නේ අසඤ්ඤතලේ. ඒ තරමටම වශී ප්‍රාප්ත කරගෙන තිබුණ ෂඩ්අභිඥාවන්. ඒ හිත ගලව ගන්න බැරුව ගියා. දැන් හිත ගලවගෙන ඇත්තටම මේ අභිඥාවෙන් අයින් වුණා නම් දිව්‍ය ලෝකෙට හරි රූපාවචර බ්‍රහ්ම ලෝකෙට හරි ගිහිල්ලා බනහලා මෙයාට අරහත්ත්වයටපත් වෙන්න හොඳටම ඉඩ කඩ තිබුණා. නමුත් බලන්න අභිඥාවලට ඒක වෙනම කතාවක්. කොච්චර හිත වශී කරගෙනද තිබුණේ කියලා මේ එයා අසඤ්ඤතලයේ ඉපදුනේ. ඒක නිසා මෙයා අඬලා ගිහිල්ලා නාල තමන්ගේ සහෝදරියගේ පුතාට කිව්වා ඔබ පැවිදි වෙන්න මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්නවා ලෝකේ. බුදු බෝසත්වරයෙක් පහළ වෙලා ඉන්නවා. මෙයා බුදු වෙනවා කවදා හරි. එයා වෙනුවෙන් පැවිදි වෙන්න කියලා නාලක තවුස තමයි පැවිදුනේ. ඉස්සෙල්ලම අන්න ඒ වගේ යසෝදරා කුමරිය තමයි ප්‍රෞද්ධ ජීවිතයක් ගත කරේ. මේ කසාවත ඇඳි රාලු පොළ රාලු ඇඳුම් පෙරෙව්වේ කනකරාභරණ ගැලෙව්වා. ඒ සුවඳ විලවුන් ගැල්ලුවේ නෑ. අර සුද්ධෝදන රජතුමා කියනවනේ මේ යසෝදරාව කරපු එකම වරද. මොකද පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට පුරුෂයෙක් පුංචි දරුවෙක්ගේ ඔළුවකට අත ගන්න බෑ. එහෙම එකේ රාහුල කුමාරයා වඩාගත් එක විතරයි තුරුල් කරගත් එක විතරයි කරපු වරද කියලා කියනවා. එතකොට දැන් ඉන්ද කියව ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ දැන් එච්චර කැපවීමක් කරලා කරපු යසෝදරා කුමරිය එතනදී හිතුවේ මගේ ළඟ මොනවා හරි ගුණයක් තියෙනවා නම් මම අන්න එතනත් ප්‍රතිඋත්තාව බලපානවා. මගේ ස්වාමියාට අවංකව ජීවත් වුණා නම් බුදුන් වහන්සේ මගේ කුටියට එන්න ඕනේ කියලා හිතුවා. අදිෂ්ඨාන ඇති කරගත්තා. ඇත්තටම ඉන්දික මහත්තයා එදා බුදුරජාණන් වහන්සේ එදා ඒ ගමන යසෝදරාවගේ කුටියට ගියේ නැත්තම් ඒ කාන්තාවකගේ කුටියට ගිය පළවෙනි වතාව කාන්තා ස්පර්ශයක් ලැබපු පළවෙනි වතාව. හැබැයි ඒ අවස්ථාව යසෝදරාට දිය යුතුයමයි. මොකද සංසාරේ ඒ යසෝදරා දේවිය නිසාමයි තථාගතයන් වහන්සේ ඒ තරම් ඉක්මනට බුදුබව ලැබුවේ. ඒක ශක්තියක් වුණා. මොකද සකල සත්‍යයන්ටම සසරින් ගොඩ යන්න මඟ පෑදුනා. මඟ පෑදුනා. සකල සත්‍යයන්ටම සසරින් ගොඩ යන්න මඟ පාදලා මඟ පෑදීම ඉක්මන් කළේ යසෝදරා කුමරිය. අන්න ඒක නිසා තමයි ඇය ආවේ නැත්තේ. ඒක නිසාම තමයි තථාගතයන් වහන්සේ එයාගේ කුටියට ගිහිල්ලා අර ශ්‍රීපාදය අල්ලගෙන ශ්‍රීපාදය කඳුළු වලින් දෝවනේ වෙනකන් එයාගේ හිතේ තියෙන දුක නැති වෙනකන් ඇඬුවා. මම හිතන ආනන්ද හාමුදුරන් වහන්සේ ඉවත් කරන්න උත්සාහයක් ගත්තා. සුද්ධෝදන රජතුමා තථාගතයන් වහන්සේ ඒක ඉවත් කරන්න දුන්නේ නැහැ. හැබැයි එහෙම ඉවත් කළා ඒ වේදනාව දුරු කරගත්තේ නැත්නම් එයාගේ හදවත පැල්ලා මැරෙනවා කියලා මේ අට කතාවේ තියෙන. එහෙම වුණා නම් වෙන්නේ මොකක්ද? එයා සංසාරයට වැටෙනවා. මොකද දැන් එතන ලෝභ සහතක සිතක් අභිධර්මයට අනුව එයා දුගතියටත් වැටෙනවා. මේ සංසාරයට වැටෙන්න දෙන්න බෑනේ එහෙම කෙනෙකුට. මේ අපිව සංසාරයෙන් ගොඩ යන්නත් අත්වලක් උනේ ශක්තියක් ධෛර්යයක් උනේ ඉක්මන් කරේ එතුමිය නම් එතුමිය වෙනුවෙන් කැපවීමක් කළ යුතුමයි. ඒ කළ යුතුම නිසා තමයි එතුමිය මේ ඒ විදිහට තථාගතයන් වහන්සේ ඒ ස්පර්ශයේ ඉවසුවේ විතරාගී සිතින් ඉවසුවා. නමුත් ඊට පස්සේ සමාව ගත්තා. මට හොඳ මේ කරුණු කාරණාවක් මතක් වුණා ඉන්දික මහත්මයා. මහෞෂධ පඬිත ජාතකයේදී බලන්න යසෝදරා කුමරියගේ ඉවසීම කොච්චරද කියලා. එදා අමරා දේවිය වෙලා ඉන්නකොට දැන් මහෞෂධ කුමාරයා එනවා කාන්තාවක් හොයාගන්න. උදුම්බරා දේවිය දැන් විවාහයක් කරලා දෙන්න කියලා හදනකොට එපා කියනවා මං හොයාගන්නම් කියනවා. මහෞෂධ පඬිත් ජාතකයේ කියවලා තියෙනවා නම් මතක ඇති. ඔව් මේ ඇවිල්ලා දැන් මෙයා මේ සන්නාලියෙක් විදියට ඇඳුම් මාන්නෙක් විදියට මෙයාගේ ගෙදරට ඇවිල්ලා දීර්ඝ කතාවක්. ඊටාම කෙටියෙන් අවශ්‍ය දේ ටික විතරක් අපි කියමු, සාකච්ඡා කරමු. මෙයාට හාල් හුණ්ඩුවක් දෙනවා. යසෝදරා කුමරියට හාල් දැන් මෙයා හරියම්බ කරනේවා මහලා හරියම්බ කරනේවා හාල් හුණ්ඩුවක් දීලා කියනවා මේකෙන් මට කැවුම් බත්තු යන්න ඕන, කැඳ හදන්න ඕන, කැවුනුත් හදන්න ඕනි කියලා. හාල් හුණ්ඩුව දීලා හා කියලා බාර ගන්න කිසිම කේන්තියක් ගත්තේ නැහැ. දැන් අද වගේ කිව්වනම් කොහොමද හිතන්නේ? මේ හාල් හුණ්ඩුවේ මොනවාද කොහොමද කරන්නේද කියලා හයි. එතකොට ඊට පස්සේ අර එහෙම බෙදලා හාල් පොළල බෙදලා අරගෙන අර තුනම හදලා ඉවරලා දැන් හොඳටම ප්‍රණීතයි මේ ආහාරය බත් දෙනවා ඉස්සෙල්ලා
ප්‍රනීත බව දිවට දැනෙනවා. නමුත් පෙන්වන්නේ මේවා කාටද කන්න පුළුවන් කියලා අන්න පැත්තකට විසික් කරනවා. කැඳ දෙනවා ඒත් එහෙමයි ප්‍රනීතයි පැත්තකට විසික් කරනවා. කැවුම් දෙනවා ඒත් එහෙමයි ප්‍රනීතයි පැත්තකට විසික් කරලා මෙයාගේ ඉවසීම බලන්න මේ. බිරිඳක් හොයාගන්නකොට අන්න මේ පුරුෂ පක්ෂයටත් මේක හොඳ කාරණයක් වෙනවා. බිරිඳක් හොයාගන්නකොට ඉවසීම බලන්න ඕනේ. ඒත් එක්කම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අමතර කාරණයක් මම මේ කියන්නේ බිරිඳක් හොයාගන්නකොට කේන්දරයෙන් නෙමෙයි බලන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරන කරුණු 4ක් බලන්න කියලා. මොකද්ද? සමසද්ධා, සමසීල, සමචාග, සමප්‍රඥා තියෙනවද කියලා බලන්න කියලා කියනවා. අන්න ඔය 4 ගැලපෙනවා. දැන් යසෝදරා කුමරිය මේ අමරා දේවිය දැන් මුකුත් කියන්නේ පැත්තකට වෙලා ඉන්නවා. අර උඹ මගේ මේ ධනෙ විනාශ කරයි කියලා අරව ඔක්කොම එකට අරගෙන පාපයක් වගේ හදලා මේ කතා පොතේ තියෙනවා මේක හොඳටම ලස්සන්ට. මේ හදලා අරයාගේ ඔළුවේ ඉඳලා ගානවා අරව ටික. ඉවසීම බලන්න. අද කාන්තාවකට එහෙම ගෑවෙනම් මොනවක් වෙයිද? ගහලා පන්නලා දායි නේද? මේ එහෙම ඉතින් දැන් අපිට මේ මාධ්‍ය තුල කතා කරන්න බෑ. මේ පරිස වචනත් කියලා කපන්නලා දායි. එතකොට කොහොම හරි අර ඒවත් ගාලා විවසලා අවුවේ තියන හිටගෙන මගේ ධනෙ විනාශ කරා කියලා. මොකද්ද ධනෙ? හාල් හුණ්ඩුව විනාශ කරා කියලා. එහෙම අවුවේ ඉන්න කියලා දැන් මෙයාගේ හිත හරියට දුකයි. දැන් ඖෂධ පඬිතයන්ට දුකයි. ටිකක් වෙලා අවු වෙනකොට ඒත් මෙයා අරව කෑලි කඩ මාළුන්ට දානවා මගේ ස්වාමියාට පින් සිද්ධ වෙන්න කියලා උඹලා කාපල්ලා කියලා. අර බලන්න. ඉතින් බලන්න ඉවසීමේ ආදරේ බලන්න. ඒ හැටි දැන් අපි ගත්තාම අද කාන්තාවෝයි අපි ඒ යසෝදරා කුමරියගේ සෙනෙහසයි කොච්චර දුරස්ත භාවයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. ඒ සෙනෙහසයි මේ අද කාන්තාවන් තුල තියෙන සෙනෙහසයි නේද? එතකොට ඊට පස්සේ තමයි අරයා නාගන්න ගිහින් නංගි නාගන්න ගිහින් කියලා දැන් අරයා ඊට පස්සේ තමයි එකගෙන යන්නේ ඒවා. ඉතින් බලන්න එච්චර දේවලුත් කරලා අර යසෝදරා කුමරිය ඉවසගෙන හිටියා. මේ අමරා දේවිය ඉවසගෙන හිටියා. ඒ වගේ ඉවසීමක්ම තමයි අපිට තියෙන්න ඕනේ. හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ කාන්තාවන් හැටියට. ඒ ඉවසීම තුලින්ම තමයි අපිට ජය ගන්න පුළුවන්. ඉතින් ඉන්දික මහත්තයා ඒකයි අපි කියන්නේ පුරුෂයන්ටත් එහෙම තමයි. පුරුෂ පක්ෂයටත් ඉවසීම තියෙන්නට ඕනේ. තරහා ගන්නම නරකයි. තරහා ගත්තොත් Tamanටමයි පාඩු වෙන්නේ. අර කාන්තාවක් හැටියට විශේෂයෙන් ඉවසන්න පුළුවන් නම් අපිට පෞල් ජීවිතය හොඳින් ආරක්ෂා කරගෙන හොඳ පෞල් ජීවිතයක් සමග සම්පන්න පුණ්‍යවන්ත පෞල් ජීවිතයක් හරියට නකුල මාතා නකුල පිතා වගේ පුණ්‍යවන්ත පෞල් ජීවිතයක් අරගෙන යන්නත් පුළුවන්. එතකොට අර එදා අර ඔය ප්‍රශ්නෙට ඉන්දික මහත්තයා ආපු ප්‍රශ්නෙට පිළිතුර තමයි එදා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ යසෝදරාවගේ කුටියට වැඩියේ නැත්තම් එදා ඇය ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ දුක එදා වඩින්නම ඕනේ. එතෙන්දි තමයි සඳකිතුරු ජාතකයේ දේශනා කරලා යසෝදරාවට ධර්මයේ දේශනා කරලා අර දුක තුනී කරන්නේ. ඒ තරම් කැපවීමක් කරපු උත්තමාවියක් වෙනුවෙන් තමයි කළගුණ සැලකීමක් වශයෙන් තථාගතයන් වහන්සේ ඇගේ කුටියට වැඩියේ. මම හිතන්නේ තථාගත දර්ශනය නැත්නම් ජාතක කතා වස්තුන් තුන අන්තර්ගත මේ කරුණුත් එක්ක සඳකිතුරු ජාතකයේ සම්බුලා ජාතකයේ ඉතින් හැබැයි එක තැනකදී මේක බොහෝ විට සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මුළු මහත් ජාතකව නැත්නම් 550 ජාතක පොතම ගත්තන් පස්සේ කාන්තාවගේ ගුණ කියවන එකම ජාතක කතාව තමයි සම්බුලා ජාතකය කියලා. නමුත් සම්බුලා ජාතකයට වඩා වෙනම සඳකිතුරු ජාතක කතාව තුළත් මම හිතන්නේ පුදුමාකාර බැඳීමක් කාන්තාවක් තුළ තිබෙන ඒ උත්තරීතර ගතිය තවදුරටත් ඉස්මතු කරනවා. හැබැයි මම හිතන්නේ මේ යසෝදරා දේවියගේ කතා මේ නිර්මල සම්බුද්ධ ශාසනයේ තිබෙන බොහෝ වටිනා කින මේ රහත් මෙහෙණින් වහන්සේලාගේ සහ ඊට අමතරව ගත්තොත් ඔවුන් ගිහි කාලයේ ගත කරපු අවදීන් සම්බන්ධව කතා ප්‍රවෘත්තීන් ටික සමාජගත කරා නම් ඒ වගේම විවාහ දිවියටපත් වෙන්න බලාපොරොත්තුෙන් සිටින යුවලකට මම හිතන්නේ විවාහයට මත්ින් මේ සම්බන්ධ පාඩම් මාලාවක් හරි නැත්නම් අවශ්‍ය කරන දේශන මාලාවක් කර ක්‍රියාත්මක කරා නම් අද මත මේ තරම් දුරටම අපේ මෙහින් වහන්සේ මේ ඉක්මනින්ම විවාහ ජීවිත දෙදරාම යාමින් බවට පත් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අද කිසිදු හිතක් පපුවක් නැතුව සමහරක් විට බිරිඳගේ අතින් සැමියාව ඝාතනය වෙනවා, සැමියාගේ අතින් බිරිඳව ඝාතනය වෙනවා. සමහරක් මේ කතොරතුරු සම්බන්ධව ගවේෂණය කරලා පරීක්ෂණය කරලා බලනකොට අවසාන මොහොත තිබෙන්නේ එකිනෙකාට ඕනෝන් පාලනය කර ගැනීමේ තරහ, කේන්තිය. මේ කරුණුත් එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ නාසෙන්
සම්බුද්ධ ශාසනය තුළ නැත්නම් භික්ෂුණී ශාසනය තුළ සිටින මේ ප්‍රබල වටිනා කියන මේ චරිත සම්බන්ධව කතිකාවතක් ඇයි සමාජ තුළ ගොඩනැගෙන්නේ නැත්තේ? ඒක මට නම් හිතෙන්නේ සමාජයේ තියෙන අවාසනාවම තමයි. ඇත්තටම මේ අපේ කාන්තාවන්ට එහෙම ආදර්ශමත් චරිතයක් ගැන දන්නෙත් නැත්තේ නෑ කියන්න බෑ. ඉන්දික ඇත්තටම බෞද්ධයෝ හැටියට දන්නව හැංගීම් වලට වහල් වෙලා දැන් දුරකථනය ගත්තත් ටීවී එක ගත්තත් නිරන්තරයෙන්ම ඇස කන පිනවන දේවල් කාමාශාවන් වැඩි කරන දේවල්ම තමයි ඒගොල්ලන්ට බලන්න සිද්ධ වෙන්නේ. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ඒ පැත්තටම නැඹුරු වෙලා තියෙන හිතක් තමයි අපි සසරේ අරගෙන ඉන්නේ. ඒක නිසා ඒ හිත අර පැත්තට නැඹුරු වීම වැඩි. ඒක වළක්වන්න බෑ. ඒක හරියට දැන් මේ ධම්මගේ යනවා කියන්නේ උඩුගම්බලා යන ගමනක්. තථාගතයන් වහන්සේම දේශනා කරනවා. එතකොට මේ උඩුගම්බලා යන ගමනට අරවෙන් කිසිම මේ අරවෙන් රුකුලක් ලැබෙන්නේ නැහැනේ. රුකුලක් ලැබෙන්නේ ඒක නිසා හිත මේ පැත්තට ඇදලා යනවා. ඉතින් කතිකාවතක් ගොඩ නගන්න බැරි කමක් නෑ. අපි දැන් ඕන තරම් කතිකාවත් කරනවා. ওই මාධ්‍ය හරහා ඕන තරම් කතිකාවත් කරනවා. මේවට ඇහුම්කන් දෙන්නේ නෑ. මොකද කාමභෝගී නාට්‍ය ඒව මේවා තමයි බලන්නේ. මොකද මේ ප්‍රේමය සහ ආදරේ විවාහ කියන එක බොහොම සරල සීනි බෝලයක් විදිහට පෙන්නන්නේ. සීනි බෝලයක් විදිහට පෙන්නනවා. අනිත් එක පෙන්නනවා මේ සැමියාට හොරෙන් කරන දේවල්, බිරිඳට හොරෙන් කරන දේවල් ඕවත් මාධ්‍යගත වෙලානේ තියෙන්නේ දැන් ගොඩාරියක්. ආදර්ශ නෙමෙයි දෙන්නේ. ආදර්ශ නෙමෙයි දෙන්නේ. මේ පෞල් විනාශ වෙන ක්‍රමවේදයන් උගන්වනවා. එතකොට මේවට නැඹුරු වෙලා යනවා. සැමියාගේ අතින් පොඩි වරද්දක් වුණොත්, පොඩි අඩුපාඩුවක් වුණොත් අන්න පරිගන්න හදනවා. බිරිඳගේ අතින් පොඩි වැරද්දක් වුණොත්, පොඩි අඩුපාඩුවක් වුණොත් පරිගන්න හදනවා. ඒකයි දැන් අර අමරා දේවිය වගේ ඖෂධ ජාතකයේදී, ඖෂධ පඬිතු ජාතකයේදී අමරා දේවියගේ වගේ අර අච්චර දේවල් කරද්දී ඉවසගෙන හිටියානම් අපේ කාන්තාවන්ට අපේ පුරුෂ පක්ෂයෙන් ඒ වගේ දේවල් එනවා කියලා කියන්න බෑ නේද? එහෙම එන්නේ නැත්තම් ඒ වගේ අනිත් එක විවාහ වෙන්නත් කලින්නේ. කලින් විවාහ වෙන්නත් කලින්නේ අර අමරාදේවිට අච්චර දේවල් කරේ. මේකනේ. එතකොට දැන් ඒක නිසා ඒ ඉවසීමම තමයි තියෙන්න ඕනේ. ආත්මාර්ථකාමී නොවි සෙනෙහසමයි අනිත් පුද්ගලයාට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි සෙනෙහස පුදන්නට පුළුවන් නම් අන්න එතන හොඳ බැඳීමක් තියෙනවා. අනිත් එක මම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා නකුල පිටු සූත්‍රයේ ඔක තියෙනවා. සමසද්ධා, සමසීල, සමචාග, සමප්‍රඥා කියන ඔය කරුණු හතර තියෙනවා නම් ඔය කරුණු හතර තියෙනවද කියලා බලලා කෙනෙක්ව තෝරගන්න පුළුවන් නම් අන්න විවාහ ජීවිතේ සාර්ථක වෙනවා. ඔය කරුණු හතර නැතුව කේන්දරයේ කරුණු ටික ගැලපුණාට කවදාවත් නම් විවාහ ජීවිතයක් සාර්ථක වෙයි කියලා කියන්න බෑ. මොකද අර කරුණු හතර තියෙනවා නම් අනිවාර්යයෙන්ම විවාහ ජීවිතේ සාර්ථක වෙනවාමයි. ඒක නිසා අපි කාන්තාවන්ට කියන්න ඕනේ ඉවසීම පුරුදු කරගන්න ඕනේ. ඒක තමන්ගේ විවාහ ජීවිතේට විතරක් නෙමෙයි, තමන්ගේ මේ ජීවිතේට විතරක් නෙමෙයි, සසර ගමනටත් මහත් යහපතක් ඉෂ්ට කරනවා. ඒ සසර දැන් අපි විවාහ ජීවිතයක් වුණත් මේ ජීවිතේ තනිකඩව හිටියත් පැවිදි වෙලා හිටියත් ඉන්දික මහත්තයා අපි මේක මේ සුළු කාලයකින් අතහැරලා දාලා සසරට වැටෙන්න ඉන්න සත්වයෝ අපි. එතකොට සසරට වැටෙන්න ඉන්න සත්වයන්ට අරක ඉවසීම කියන එක ඒක හොඳ ආයුධයක්. කාන්ති පරමන් තපෝති තික්කා කියනවනේ. තපස තමයි ඉවසීම තමයි ලොකුම තපස. ඉතින් ඒ තපස අපිට රැක ගන්න පුළුවන් නම් කාන්තා පුරුෂ දෙපක්ෂයටම අර මේ ඔය කියන පෞල් ප්‍රශ්න කිසි දෙයක් නම් එන්න විදිහක් නෑ. ඉවසීම නැතිකම නිසාම තමයි අපේ පෞල් ප්‍රශ්නාවත්, ඉන්දික මහත්තයාගේ පෞල් ප්‍රශ්නාවත්, කාගේ පෞලක ප්‍රශ්නාවත් ඉවසීම නැති තැන නිසාම තමයි ඔය හැම ප්‍රශ්නයක්ම එන්නේ. ඉවසීම තමයි තියෙන්න ඕනේ පළවෙනි කාරණේ හැටියට. දෙවෙනි කාරණේ හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමීව අර සෙනෙහස පුදන්න හැකියාව තියෙන්නට ඕනේ. හොඳයි. අද උතුම් නවන් මසපුන් බොහෝ දවසේදී මේ කතා කර කරුණු තුලින් ඔබේ ජීවිතේ බොහෝ දේ ගන්න හැකියාව ලැබේවි. ඉතින් අපිට ලැබී තියෙන කාල වේලාව ගත වී තිබෙන නිසා විනාඩියකින් අපේ සමාජයට මොන වගේ පණිවිඩයක්ද අපි මෙහින් වහන්සේ ලබා දෙන්නේ?
ඔව් පණිවිඩයක් ලබා දෙන්න කියලා විශේෂ කාරණාවක් කියන්නේ දැන් අපිට නැවතත් කියන්න තියෙන අර ඉවසීම ඒ වගේම ප්‍රතිඋත්ථා ධර්මයේ රැක ගන්නවා කියන සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් බලයක් ජීවිතයට එකතු වෙනවා කාන්තාවක් හැටියට ඒ වගේම පුරුෂ පක්ෂයේ වුණත් තමන් අර ශික්ෂාපදේ ආරක්ෂා කරගත්තා කියලා කාමීසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදේ ආරක්ෂා කරගත්තා කියන සත්‍යක්‍රියාව කරන්න පුළුවන් නම් බොහෝ කරදර වලින් අපිට මිදෙන්න පුළුවන් මොකද සත්‍යක්‍රියාව කරන එක ඇත්තටම පන්සිල් ටික රැකලා කරලා බලන්න මේ ජීවිතේට ලොකු බලයක් ඒක ලැබෙනවාමයි ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි ඒක නිසා ඒ වගේ බලයක් ජීවිතේට උපදවා ගන්න ඉවසීම ඇති කරගන්න තම තමන් ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමීව ආදරය බෙදන්න අන්න එතකොට එතන පෞල් ජීවිතය රැකෙනවා විශේෂයෙන් කාන්තාවක් හැටියට යසෝදරා චරිතයම ගන්න බලන්න තමන්ව දාලා ගිය මහත්ය බෝසත්යන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා පිළිගත්තේ අර විදිහට කැලේ තියෙන කොයි දේවත් රස වෙන්න කියලා කිව්වා. දැන් අද වගේ කෙනෙක් එහෙම කිව්වොත් කියන්නේ නැහැනේ. අන්න ඒක නිසා අන්න ඒ වගේ ඉවසීමක් පරාර්ථකාමී ආදරයක් තමන්ගේ හිතේ තියෙනවා නම් අන්න එතකොට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් සාර්ථක දරුවන් බිහි කරගන්නත් පුළුවන් ඒ දරුවොත් හොඳට හැදෙනවා තමන් කාටවත් තමන්ගේ ස්වාමියාගේ වැරදි කියන්න යන්නත් එපා ස්වාමියා බිරිඳගේ වැරදි කියන්නත් යන්න එපා අන්න එතකොට තමන් උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ වෙනවා. එහෙම කරගන්නේ නැතුව ඉවසීමෙන් තමන්ගේ කටයුතු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න පුළුවන් ඕන තරම් ක්‍රමවේදයන් අද තියෙනවා. ඒ නිසා ඒ විදිහට සාකච්ඡා මාර්ගයෙන් ඉවසලා ජීවිතය ගත කරන්න ඕනේ කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. අද කතා කරමු බොහෝ කරුණු කාරණා ඔබේ ජීවිතේට මෙහෙම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපි දහම් කතිකාවත මෙතන නිමාඩපත් කිරීමට සූදානම් වෙන්නේ. අද සහෝදරත්‍රි නාලිකා යාල් ටීවී පොහෝ දහම් කතිකාවත සාර්ථකමත් කර ගැනීම සඳහා අපගේ ආරාධනාව පරිදි වැඩම කොට වදාළ ත්‍රිපිටකාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී පාලි භාෂා ප්‍රවර්ධන ඉංග්‍රීසි ධර්ම අභිධර්ම උසස් ඩිප්ලෝමාධාරණී පරම පූජනීය පින්වත් අවසරයි අහුන්ගල්ලේ උත්පලා භික්ෂුණීන් වහන්සේට තවදුරටත් සිදු කරන උතුම් වූ ශාසනික මෙහෙවර සිදු කරන්නට මුද්දාදි රත්නත්‍රය ආශිර්වාදයේ සහ ජයශ්‍රී මහ බෝසම්දුන්ගේ රැකවරණය ලැබේවායි අපි යාල් ටීවී නාලිකාව වෙනුවෙන් මෙසින් යුක්තව ප්‍රාර්ථනා කරනවා අවසරයි අපි මේ වහන්සේ ඒ වගේම අද දවසේ වැඩසටහන සාර්ථකමත් කිරීම සඳහා සහයෝග දක්වපු විශේෂයෙන්ම ගරු සභාපතිතුමන් ඒ වගේම කළමනාකාරතුමන් සහ සංස්කරණ ශිල්පීන් ආලෝකන ශිල්පීන් කැමරා ශිල්පීන් ඇතුළු හැමදෙනාමත් මෙත් සිතින් යුක්තව මේ මොහොතේදී සිහිපත් කරමින් එළඹෙන පුරපසළොස්වක පුන් පොහොය දවසේදීත් මේ දහම් කතිකාවත තුළින්ම හමු වීමේ බලාපොරොත්තුෙන් අද දවසේ වැඩසටහන නිමාඩපත් කරනවා. සියලු දෙනාටම සුඛී දීර්ඝායුකෝ භව. සියලු දෙනාට ධර්ම සාකච්ඡාව